නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස හැම දෙනාටම තිරුවන්සන්න ප්‍රාර්ථනා කරනවා. ඔබ හැම දෙනාගම ධර්ම ගැටලු ඔබට ධර්මය ගැන තියෙන ප්‍රශ්න ගැටලු විසඳමින් ඔබට ඔබේ ජීවිතයට ධර්මය එකතු කරගන්න අපි මේ ධර්ම සාකච්ඡාව තුළ විශාල උපකාරයක් කරනවා. ඒ සඳහා තමයි අපි ඔබේම ප්‍රශ්න ගැටලු ඇසුරෙන් අද දවසේ මේ සමාජ මාධ්‍ය ඔස්සේ පේස්බුක් පේජ් එක ඔස්සේ සජීවීව මේ දහම් සාකච්ඡාව ඔබ වෙනුවෙන් සිදු කරන්න. ති ඔබ දන්න අපි මීට පෙරදින අපි මේ සාකච්ඡාවට දිනකට දෙකට පෙර අපි ඔබට දැනුම් දෙනවා ඔබට තියෙන ධර්ම ගැටලු ප්‍රශ්න අපට යොමු කරන්න. විශේෂෙන් අපි මෙවර මාතෘකාවක් සඳහන් කර. මරණාසන්න මොහොත ඒ මරණ මංචකය කෙනෙක් ධර්මය තුළ පිහිටගන්නේ හිත පිහිටවන්නේ කොහොමද. මෙන්න මේ මාතෘකාව තුළ අපි මේ ඉරිදා ධර්ම සාකච්ඡාව සිදු කරනවා. ඒ තුළ ඔබට තියෙන ප්‍රශ්න ගැටලු ඔබ යොමු කරන්න කියලා. තින් ඇත්තෙම ප්‍රශ්න ගොඩාක් තිබුණා. සියයකට එහා ඔබේ ධර්ම ගැටලු ප්‍රශ්න ඇසුරෙන් ඔබ හැම දෙනාටම වැදගත්වෙන ආකාරය ප්‍රශ්න කීපයක් තෝරගෙන අද මේ ධර්ම සාකච්ඡාව සිදු කරන්න අපි සැලසුම් කර. තිය අනු ඔබේම ප්‍රශ්න ඇසුරෙන් තමයි මේ පේස්බුක් පේජ් එක ඔස්සේ මේ දහම් සාකච්ඡාව අපි සිදු කරන්න. තින් අපි ඔබ හැම දෙනාටම මුලින්ම ආරම්භේදී මාශිර්වාද ප්‍රාර්ථනා කරනවා මේ දහම් සාකච්ඡාව ඔබ හැම දෙනාගම ජීවිතවලට ධර්මාවබෝධය පිණිස්සම ආශිර්වාදයක් බවට පත්වෙන නිවන්දොරටුවක් බවට පත්වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පිංහතුනි මරණය ඔබත් මමත් අපේ පවුලේ දෙනෙක් කියන්නේ කවදා හෝ මළගෙවල් 10ක්. ඔබටවත් මටවත් මරණය ඉක්මවා යන්න පුළුවන්කමක් නෑ. අපිට නෑදෑයෝ හිතමිට්ටයෝ යාලුවෝ 4,500ක් අපි වටා ඉන්නවා. ඒක තේරුම තමයි කවදා හෝ මළගෙවල් 4,500ක් ඒ අපිත් එක්ක ඉන්නේ. මේ ලෝකෙ කෝටි 700ක් දෙනා ජීවත්වෙනවද ඔය කෝටි 700ක් දෙනාම මරණය උරුම කරගත්තයි. නත්ති ජාත සමරණ උපන්නාව කිසිම කෙනෙකුට නොමැරී ඉන්න නම් පුළුවන් ක්‍රමයක් නෑ කියල බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා. එහෙමනම් අපි යම් දවසක ඉපදුනාද දවසින් දවස වයිසට යනවා. ලෙඩරෝගවලට ගොදුරුවෙන කවදක් කොත්තට කොයි මොහොතේ කුමන ආකාරයෙන් අපේ මරණය සිදුවෙනවාද කියලා ඔබවත් මමවත් අපි කවුරුත් දන්නේ නෑ. ඒ නිසා මේ මරණාසන්න මොහොත මේ සියල්ල අතහැරලා කර්මානුරෝපීව අපි රැස් කරගත්ත කුසල් අකුසල් අරගෙන කොහේ හෝ උපතකට අපි ඇදිලා යන ගමන. මේක තියෙන භයානකම ස්වභාවය තමයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නල දුන්නේ සංසාරික සත්වයාට සතරාපාය කියන්නේ මහගෙදර වගේ තැන. මතක තියාගන්න අපි ධර්මය අවබෝධ කරලා නෑ කියන්නේ. අඩුම තරමින් සෝවාන් පලේටවත් පත්වෙලා නැත්නම්. අපට යන්න තියෙන්නේ සතරාපාය මහගෙදර කරගත්ත සංසාර ගමනක. අද බොහෝම සැපසේ බොහොම ධනවත්ත ජීවත්වෙන කෙනා ඒ නිවසෙම අසූචි වලේ පණුවෙක් වෙලා උපදින්න පුළුවන් මරණින් මත්තේ. ඒ වත්තෙම සතෙක් සරපෙක් වෙලා උපදින්න පුළුවන්. සමහර වෙලාට බොහොම ලස්සන රූපයක් ඇතුව දකින හැම කෙනාගේම ආකර්ශණය ඇතිවෙන විදිහට බොහොම ලස්සනට ජීවත්වෙන කෙනා. මරණින් පසුව සෙම්සොටු ආහාර කරගන්න ප්‍රේතයෙක් අමනුස්සෙක් වෙලා උපදින්න පුළුවන්. මරණින් මත්තේ නිරේට වැටෙන්න්න පුළුවන්. මොන කුලේ වුනත් මොන ජාතිය වුනත් මොන වරණය වුනත් මොන රටේ වුනත් අපි කවුරුත් සතරාපාය මහගෙදර කරගත්ත පිරිසා. මෙන්න මේ අනතුර දකින්නට ඕන.
එහෙමනක් කෙනෙක්ගේ ජීවිතයේ තීරණාත්මක තැනක් තමයි මරණ මංචකය. ඒ මරණාසන්න මොහොතේ අපිට පිනක් කුසලයක් සිහිකරගන්න බැරිවුණොත් අපි බොහොම අවාසනාව තීරණමකට වැටෙන්න්න තියෙන ඉඩ කඩ වැඩි. පිංහතුනි මතක තියාගන්න අපි කවුරුත් මැරෙන්නේ සෝවාන් වෙලාම නම් එහෙනම් අපිට බයක් නෑ. සෝතාපන්න වෙච්ච කෙනා ඒ කාන්තයෙන් සතරාපායෙන් මිදිච්ච කෙනෙ. එයා නිරේ උපදින්න තිරිසන් ලෝක ප්‍රේත ලෝක උපදින්න අසුරාපාය වැටෙන්න ඒ කාන්තීන් සුගතිය ඉපදලා ආත්ම හතක් තුළ නිවන් දකිනවා. අන්න සෝවාන් වෙච්ච කෙනා. එතනින් මෙහා පෘතජ්ජන ජීවිතයක් ගත කරන කෙනාට විශාල අනතුරක් තියෙනවා. අන්නේ නිසා මරණාසන්න මොහොතේ ධර්මයක හිත පිහිටව ගන්න එක. කුසලයක් සිහිකර ගන්න එක. අකුසලයකට මතුවෙන්න ඉඩ නොදී ඒ අකුසල් යටපත් කරලා හිත පිනක කුසලෙක රඳව ගන්න එක ඊළඟ උපතට ඉතාම තීරණාත්මක සාධකයක්. ඒකට අපි ධර්මය කියනවා ආසන්න කර්ම කියලා. ආසන්න කුසලයක් බලවත් වනොත් ඊළඟ ජීවිතයේ සුගතිය උපදින්න පුළුවන්. ආසන්න අකුසලයක් මරණ මංචකයේ බලවත් වනොත් පින්කරපු අයට පවා පින යටපත් වෙලා යන. ඔබහල ඇති ධර්මාසෝක රජතුමා. 84,000ක් වෙහෙර විහාර හැදුව. තමන්ගේ එකම පුතා මහින්ද කුමාරය පැවිදි වුණා. මිහිදු මහරහත්තන් වහන්සේ. මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේගේ ශිෂ්‍යය අවුරුදු 3ක් ඇතුළත මුළු ත්‍රිපිටකේම කටපාඩමින් දරාගෙන ඉරදි බල සම්පන්න මහරහත්තන් වහන්සේ නම. ධර්මාසෝක රජ්ජුරුවන්ගේ දියණිය තමයි සංගමිත්තා. මුණුබුරා සුමන සාමනේරයන් වහන්සේ. බලන්න තමන්ගේ දරුවෝ මුණුපුරුව කී දෙනෙක් නං රහත් වනාද. ඒ වගේම ඇසුරු කරේ මොග්ගලී පුත්තතිස්ස මහරහත්තන් වහන්සේ. එදා දඹදිව හිටපු ශේෂ්ඨත මහරහතන් වහන්සේ ඇසුරු කරා. 1000ක් රහතන් වහන්සේ එකතු කරලා ධර්ම සංගායනාවක් කර තුන්වෙනි ධර්ම සංගායන. ලෝකෙ රටවල් ගණනාවකට ධර්මය ව්‍යාප්ත කර. හැබැයි ඒ මොනව කරත් ඔබහල ඇති 84,000ක් වෙහෙර විහාර ඉදි කර. යොදුනෙන් යොදුන වෙහෙර විහාර ඉදි කෙරෙව ධර්මාසෝක රජ්ජුරු. පින් කරා පුදුම පින් කඳක් විශාල පුුණ්‍යස්කන්ධයක් රැස් කර. හැබැයි මතක තියාගන්න සෝවාන් වෙලා නෙමෙයි හිටි. අන්නේ අනතුර තිබුණා. මරණාසන්න මොහොතේ දවේශයක් බලවත් වනා තරහ වෛරය කේන්තිය බලවත් වුණ. ඉතිහාස පොත්වල අටුවා පොත්තුල සඳහන් වෙන්නේ තමන් ළඟ හිටපු පවන් සලන සේවකයාගේ වැරදීමකින් වටහත්ත වදිනවා වේදනාවක් ඇතිවෙන. ඒ තුළ ඔහු ගැන කේන්තියක්කාව අධිරාජ්‍යයක. අර හිතට ආපු තරහව කේන්ති යටපත් කරගන්න බැරි වුණා. කරපු පින යටපත් වෙලා ආසන්න කර්මයක් හැටියට අකුසලේ බතු වුණා. මරණින් මත්තේ ටික වෙලාවකට හරි දින කීපයකට හරි දුගතියකට වැටෙනවා. මීදු මහරහත්තන් වහන්සේ වැඩහිටිය නිසා පෙනීදලා පින මතු කරල බේරගත්තා. ඒ නිසා පිංහතුනී මේ උදාහරණවලින් ධර්මය සඳහම් මේ සිදුවීම් වලින් අපිට පේනවා අපි මේ ධර්මාසෝක රජ්ජුරු වගේ පින්කරපු අයනෙමේ. අපි බොහෝම අමාරුවෙන් එක වෙහෙරක් විහාරයක් හදන්න. මිනිස්සු වෙනුවෙන් යම් මට්ටමකට අපිට පුළුවන් හැටියට උදව් උපකාර කළ අපි පින් කරගන්න. අපි එක විහාරයක් අමාරුවෙන් හදනකොට ධර්මාසෝක රජ්ජුරු 84,000ක් හැදෙව්ව. රහතන් වහන්සේලා ඇසුරු කර ධර්ම සංගායනා කර ලෝකෙ පුරා ධර්මය ව්‍යාප්ත කෙරෙව. එච්චර පින්කරපු රජ්ජුරු සෝවාන් වෙලා හිටිය නෑ මරණ මංචක අකුසලයක් මතු වෙලා දුගතියකට ඇතගෙන ගිය. ආසන්න කර්ම අකුසලයක් බලවත් වුණු. අන්නේ නිසා මරණ මංචකය කියන්නේ තීරණාත්මක තැර. තිය නිසා පිංහතුනි අද මේ ධර්ම සාකච්ඡාව මේ ප්‍රශ්න ගැටලු ඔබේම ප්‍රශ්න ඇසුරෙන් ඔබට ලබා දෙන මේ ධර්ම පණවිඩේ. ඔබට ජීවිතය ඉතාම වැදගත් තීරණාත්මක ඔබට ජීවිතය ප්‍රයෝජනවත්ම අවස්ථාව. සමහර වෙලාවට ඔබට කොයි තරන්නම් එවැනි අවස්ථා මුණ ගැහිල ඇද. ඔබේ ඇස්සිදිරිපිට ඔබේ අම්මතාත්තා ඔබේ ඥාතියෙක් පණගිය අවස්ථා ඇති. සමහල්ලාවට ඔබ රෝහලක වැඩ කරන හෙදියක් එක්කෝ වෛද්‍යවරයෙක් හරි රෝහලක කෙනෙක් නම් ඔබ නිතර දැකලා ඇති පණයන අය.
රෝගාතුරු අසනීප වෙලා අසල්වැසියෙක් ඥාතියෙක් යාළුවෙක් අන්තිම හුස්ම පොද හෙලනකොට ඔබ ළඟ ඉඳල ඇති. බොහෝ දෙනෙකුට ඒ මොහොතේ හිත කලබලයි තැති ගැනීම බය මොකක්ද මං කරන්න කියල තේරෙන්නේ. ඇඟ වෙවුලනවා අඩනවා වැලපෙනවා අර මරණාසන්න කෙන අසරණ කරනවා තව තවත් අඩල කෑ ගහල. ඔබ දැකල ඇති බොහෝ දෙනෙක් මරණාසන්න මොහොතක දරුවෝ ඥාතීන් හැසිරෙන්නේ හරියට හතුරු වගේ. ආදරේ නාමයෙන් ධර්මය නොදන්න කෙනා මරණාසන්න කෙනාට හතුරෙක් වගේ. එයා කෑගහනවා හෝතියනවා අඩනවා දාලයන්න එපෝ කියාගෙන ඇඟට පනිනවා මූුණ බදාගෙන ඇඟ බදාගෙන අඩනවා මරණාසන්න කෙනා කොච්චර අසරනද. ඒ නිසා එවැනි මොහොතක අපි කොහොමද බුද්ධිමත්ත කටයුතු කරන්න කියලා අද දවස අපි කතා කරම. ඔබේම ප්‍රශ්න ඇසුරෙන් ඔබේ ඔපු ප්‍රශ්න ඇසුරෙන් තමයි අද මේ ධර්ම සාකච්ඡාව කෙරෙන අපි බලමු ඔබේ ප්‍රශ්න එකින් එකාරගෙන ඒ ප්‍රශ්නත් එක්ක අපිට පුළුවන් මේ සාකච්ඡාව ඉස්සරහට අරගෙන යන්න. මේ ප්‍රශ්නාතර ඉතාම වැදගත් ප්‍රශ්න කීපයක් තියෙනවා. තිලිනි රණතුංග මහත්මයගේ ප්‍රශ්නයක් තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස මරණ මොහොතේ මියගිය අනෙකුත් ඥාති තමන්ව පිළිගැනීමට පැමිණෙන බව ඇත්තක්ද කියලා. බොහෝ වෙලාවට මරණාසන්න මොහොතේ තමන්ගේ මැරිච්ච අනෙත් නෑදෑව ඥාතීන් පේනව සමහරුට. ඒක ඔබට වෛද්‍යවරුන්ට ළඟයින්න අයට මිසීලට නොපෙනෙන්ට පුළුවන්. හැබැයි අර මරණාසන්න කෙනාට අකුසල් බලවත්වෙන. බොහෝ වෙලාවට ඔය බයිහිතෙන දේවල් ප්‍රීතියෝ මැරිච්චාය නෑදෑයෝ පේන්න පටන්ගන්නේ අකුසල් බලවත්වයගෙනෙනකොට. පින බලවත්වෙන කෙනාටත් පේනවා. ඒවට ධර්මය කෙන ගති නිමිති කියලා. සසරි හොදට පින් කරලා මරණ මංචකෙත් පිනක් බලවත් කරගත්ත කෙනාට සුගති අරමුණු වෙන. ඔබහල ඇති දුටු ගැමු රජ්ජුරු මරණාසන්න මොහොතේ දෙවිවරු පෙවුණ කියනවා. දිවිය රත හයකින් දෙවියන් ඇවිල් අඩ ගැහුව කියනවා. රජතුමයින් අපි ළඟට රජතුමයින් අපේ දිවිය ලෝකෙට රජ්ජුරුවයින් අනේ අපි ළඟට දෙවියම් පෙනීද ලාඩ ගහන්න. ධර්මය සඳහන් වෙනවා සැවැත්නුවර දම්මික සිටුවරය කියලා සිටුවරයෙක් හිටිය. මේ සිටුවරය බොහෝ පින් කරපු කෙනෙ. ඔහු මරණාසන්න මොහොතෙත් ඔය වගේම දෙවිවරු දිවිය රත හයකින් අහසේ පෙනීදලා සිටතුම අපි ළඟට එන්න අපේ දිවිය ලෝකෙටෙන් අනි අපි ළඟට එන්න කියලා දෙවරු අඩ ගැහුව කිය. එදකොට පින්කරපු කෙනාට ඒ වගේ යහපත් නිමිති පේ ඒවට කියන ගති නිමිති. සමහරුට දෙවියම් පේනවා දිවිය රත පේනවා දිවිය විමාන පේනවා දෙවරු අඩගහනව පේනවා තමන්ව අහසින් අරගෙන යනව පේනවා. එවැනි නිමිති දකින්නකොට මරණාසන්න කෙනාට බයක් ඇතිවෙන්නේ. අපි දැකලා තියෙනවා සමහර මරණාසන්න අය ඉදිරියේ ඒ අය වැදගෙන සාධකාර දෙනවා. මේ දෙවරු ඇවිල්ල මාව එක් කියන්න. මන් දැන් යනවා කියන මං හොදට පින් කරගත්ත කෙනෙ. මට හොඳ යන්න තැනක් තියෙන. ඒ වගේ බොහොම සතුටෙන් මරණ මංචක ඉන්න කෙනා බොහොම සතුටෙන් මූුණ පිරිලා එයාට මරණ බයක් ඇතිවෙන්න පින බලවත්වෙනකොට. හැබැයි අපි දකිනවා අකුසල් කරලා මරණාසන්න වෙච්චායට ගතිනිමිති හැටියට ඔය මැරිච්ච නෑදෑයෝ ප්‍රේතිව අමනුස්්‍යය පේන අවස්ථා තියෙන. අපි සමහරලාට එවැනි ලෙඩ්ඩු ළඟ සමහරුන්ට පිරිත් කියන්න ගිහිල්ල තියෙනවා. මරණාසන්න අය එක්කු සමහරය අපි ළඟට උත්සගෙන එනවා. අනි හාමුදුරණය අපේ අම්ම තාත්තා මෙන්න මේ වගේ කියෝනවා දොඩෝනවා කියලා සමහර වරගෙනනවා. එදකොට අපිට නොපෙනුනාට ඒ අයට පේනවා. හන්න අතන ඉන්නවා කියන අපේ මැරිච්ච තාත්තා ඉන්නවා කියන. මැරිච්ච අම්ම ඇඳ ළඟට වෙලා ඉන්නවා කියනවා මෙහිවරින් කියලා සෝනට අඩ ගහනවා කිය. සමහරය මැරිච්ච ඔක්කොගේම නං කියනවා. මේ කියන්න ඇවිල්ලා ඉන්නවා කියනවා කකුල් දෙකෙන් අදිනවා කියනවා බෙල්ල මිරිකනවා කියනවා. දැන් ඒ වගේ නිමිති නම් පේන්නේ එයා මරණ මංචක යාට සතුටක් නෑ. එයාත් ඇතිගන්නවා. බයයි සමහරු වෙවුලනවා. පුද්දුම බයෙන් කෑගහනවා. අන්න අතන ඉන්නවා අන්න අතන ඉන්නවා අනේ මාව බේරගනිල්ලා කෑ ගහනවා.
එතකොට බලන්න අකුසල් කරපු කෙනාට භයානක නිමිති පේනවා. ඒවට ධර්මය ගැන ගති නිමිති කියල. පින් කරපු කෙනාට සුගති අරමුණු වෙන. ඒ නිසා ඒ වගේ සමහරයට එහෙම පේනවා. තීවැනි අවස්ථාවක අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ එයාගේ හිතට පුළුවන් තරම් බුදුගුණ සිහිකරෝනවා මෛත්‍රිය පිරිට්ටිකක් කියන එක අපි මේ සාකච්ඡා විස්සරහට කරගෙන යනකොට ඔබට එවැනි අවස්ථාවක කළ හැකි ධර්මානුකූල ප්‍රතිකර්ම ගොඩාක් ඔබට දැනගන්න ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි බලමු ගෞරෝණය ස්වාමීන් වහන්ස මනාකොට පින් දහම් රැස් කරගත්ත කෙනෙ වැරදි ස්වල්පයක් වූ පමණින් වුවත් මරණාසන්න මොහොතේ කුමක් සිහිපත්වේද. මේ ප්‍රශ්නය අහන්නේ ප්‍රශාදී ඩිමෙල් කියලා කෙනෙක් තමයි මේ ප්‍රශ්නයමු කරන්නේ. ඒ මේක සඳහන් වෙන්නේ පින් දහම් ගොඩක් කරගත්ත කෙනෙකුට අකුසලුත් කෙරලා තියෙනවා. එතකොට මරණාසන්න මොහොත මේ මොකක් සෙහි වෙනවද කියලාහන් ඒ අපිට කියන්න පුළුවන්කමක් නෑ. අපිට එකෙල්ලේ කියන්න පුළුවන් සෝවාන් වෙච්ච කෙනෙක් ගැන. බුදුරජාණන් වහන්සේ සෝතාපන්න වෙච්ච කෙනා ගැන කියනවා ඒ කෙනානං සතරාපාය උපදිනවා කියන කාරණය වෙන්නේ නෑ කියනවා. අභබ්බෝකාතු ඒක සිද්ධ නොවෙන දෙයක්. ඒ වගේ මයි සෝවාන් වෙච්ච කෙනෙක් නිරේ වැටෙනවා ප්‍රේතලෝක වැටෙනවා අපාය වැටෙනවා කියන එක කවදාවත් වෙන්න ඇති දෙයක්. එයා සදහටම අපායෙන් මිදිච්ච කෙනෙ. එතනින් මෙහා පෘතජ්ජන කෙනාට ගොඩා පින්කරගත්ත කෙනාට පින බලවත්වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒවට ධර්මය කැන ආචින්න කරම. නිතර පුරුදු කරගත්ත දේ තමයි බලවත්වෙන්න ඉඩ තියෙන. නිතර දන්දීලා නිතරම දන්දීපු කෙනෙකුට ඒ දාන මේ පින මතකතියාගන දන් දුන්න විතරක් නෙමේ දීපු දානය නිතර සිහි කල්ල බලවත් කරන්න. ඒකන ඉස්සර පැරන්නංගාව අපේ ආච්චිල සියල ළඟ තිබුණ පින් පොතක්. ඒ අය කරපු පින් ලියල තියාගත්තා. මං මේ වගේ පින් කරා මං මේ වගේ පින් කරා මගේ ජීවිතේ මං මෙහෙම පින් කරගත්තා කියලා ඒ කරගත්ත පින් හොඳට සිහි කරන. මරණ මංචකෙත් බලවත් කරන. ඔබ හල ඇතින දුටුගැම් රජ්ජුරුව ළඟත් පින් පොතක් තිබ්බ. මරණ මංචක අමාත්‍යවරේ ඒ පින් පොත කියව කියලා අපේ ඉතිහා සඳහන් වෙන. හැබැයි සමහර වෙලාවට මේක ධර්මී තියෙනවා මහා කම්ම විභංග කියන සූත්‍රය. මහනෙන ගොඩාක් පින්කරගත්ත කෙනෙක් හැබැයි පෘතජ්ජන සුවාන් වෙලා නෑ. සතරාපාය මිදිච්ච කෙනෙක් නෙමේ යා හොඳට පින් කරලා තියෙනවා. හැබැයි ආසන්න කර්මයක් හැටියට මරණාසන්න මොහොතේ අකුසලයක් මතු වෙලා දුගතියට වැටෙන්න්න පුළුවන්ගේ. ඔන්න අනතුර. ගොඩාක් පින්කරගත්ත හොඳට පින්කරගත්ත කෙනෙ. හැබැයි මරණාසන්න මොහොතේ අකුසලයක් මතු වෙන අර ධර්මාසෝක රජ්ජුරුවන්ටුව. මොකක් හරි ළඟ ඉන්න කෙනෙ. එක කේන්ති යනම දේවල් කරනවා. එපා කියන දේවල්ම කවන්න හදනවා. සමහර වෙලාවට විශාල වේදනාවක් එක්ක මරණ මංචක ඉන්නේ. එයා කැමතිත් නෑ යාට වද දෙනවට. හැබැයි එයාට නොයෙක් විදි දැ සමහරය මරණස් බේරගන්න වෙන්න පුළුව. හැබැයි සමහරයකෙන අනේ මාවෙක් කියන්න එපා මාව ස්පිරිතාල ගාන ගෙනහිල වද දෙන්න එපා මට මෙහෙම බටදාන්න එපා මා ඔපරේෂන් කරන්න එපා සමහරු හරි බයයි. එතකොට ඒ තුළ සමහරුන්ට කේන්තියක් වෛරයක් එනවා. මාව එපා කියන දේ කරා කියලා. ඒ නිසා පෙංහතුනේ මරණාසන්න මොහොතේ මොකක් හෝ මොකද හිතේ ස්භාවේ තමයි අකුසලයට ඉබේ මැදිලා යනවා. ලෝභ දවේශ මෝහ කියන අකුසල මූලයන්ගේ පිහිටපු හිතක් ඇති කෙනා හැම වෙලේම කුසලේට නෙමේ අකුසලයට හිත ඇදෙනවා. සමහරු අය ආස කරන දේ කන්න ගෙනාව නෑ කියලා ඔන්න වෛර බැඳගෙන මැරෙනවා. එක්කො වතුර බේට්ටික පරක් වුණා වතුර වීදුරුව කියපු වෙලාවට ගෙනාවෙන ඔය වගේ පොඩි දේවල් හිතේ වෛරයක් හටගන්න. ඒකම තරහෙන් කේන්තියෙන් හිතේ තියාගෙන මැරෙනවා. එවැනි මොහොත කර කරපු පින් යටපත් වෙලා ආසන්න කර්මයක් හැටියට අකුසලයක් මතුවුණු දුගතිය වැටෙනවා. ඊළඟට මහා කම්මයි බංග සූත්‍ර බුදුහාන්දුරු පෙන්වා මහනෙන සමහරයි ඉන්න හොඳට පින් කරන අය.
ඒ අයට අකුසල් බලවත් වෙලා දුගතිය වැටෙන්න්න පුළුවන් වගේම සමහරයින්න අකුසල් කරනයි. පංච දුෂ්චරිතය මේ දෙෙන ඉන්න ඔය අකුසල් කර පව්කං කර ඉන්න. හැබැයි මරණ මංචකයේ පිනක් මතුවෙන් කලාතුරකින් වෙන්න පුළුවන් එහෙම දෙයක්. අපේ හිතම සමහරලාවට යා මරණාසන්න වෙනකොට ස්වාමීන් වහන්සේ නමක් වැඩම කරන. එයාට පිරිත් කියනවා. ධර්මය කියනවා. එයාගේ හිත පහදෝනු. පිරිකරක් අතගස්සල පූජ කරන. ඒ මොහොතේ හිත කුසලයක බලවත් එච්ච වෙලාව. ඒ වගේ වෙලාවක අර පින බලවත් වෙලා මැරුණු සුගතිය. බලන්න වටිනාකම මරණාසන්න මොහොතේ හිත කුසලයක පිහිටවන්න පුළුවන්න. එනිසා තමයි කරපු පිනක් සිහි කරලා දෙන එක. නිතර බුදුගුණ සිහි කරලා කනට කරලා හරි ධර්මය කියලා හිත පහදවන්න ඕන. එවැනි හිත පැහැදිච්ච වෙලාවක මරණයට පත්වනොත් පැහැදුණු සිතකින් කුසලයක් බලවත් වෙලා එයා මරණින් මත්තේ සුගතියක උපදින්. එහෙම සුගතිය ඉපදුනා කියලා මතකතියාගන්න අර ජීවත් වෙලා ඉන්නකොට කරපු පව් අහෝසි වෙනවන්නෙමේ. එයා දිවියලෝක ඉපදුනත් යම් කාලෙක ඒ පින ගෙවිල් අවසන් වෙලා පහලට වැටෙද්දි අරකරපු අකුසල් ආය මතු වෙලා විපාක දෙනු. හැබැයි යාට ඊළඟ ජීවිතයේ සුගතියකට යාගන්න පුළුවන් මරණ මංචකයේ පිනක් කුසලයක් බලවත්වීම තුළ. අන්නේ නිසා මරණාසන්න මොහොත කියන්නේ තීරණාත්මක තැන. තැන් ඔබට තේරෙන ඇති එහෙමනම් මරණාසන්න කෙනාට බොහෝ වෙලාවට ඒ අයි අසරණයි ඒ මොහොතේ. හැබැයි ඒ අයි ළඟඉන්න අය තුළින් තමයි ලොකුම අනතුරක් වෙන්න. ධර්මයක් නොදන්න දරුවලක් වටවුණොත්. ධර්මයක් නොදන්න නෑදෑයෝ ගොඩක මැරෙන්න්න වුණොත්. අපි දන්නවා සමහරය ජීවත් වෙලා ඉන්න කාලෙ හොඳට පන්සල් යනවා සමහරම්මල. හරියට පින්කං කරනවා කටින පින්කං කරනවා බෝධි පූජා කරනවා බණහනව පෝයට සිල් ගන්නවා. හැබැයි මරණාසන්න වෙනකොට වටවෙන දරුවෝ ළඟඉන්න අයට කිසිම ධර්මයක් නෑ. පන්සලකට ගිහිල්ලනෑ බුදුන් අදින්න පින්කමක් කරන්නේ ඔය කාලබීලා තුනුරුවන්ට බැන බැනා ඉන්න පිරිසා. එදකොට එවැනි පිරිසක් වට වුනාට පස්සේ අර අම්මට කීයටවත් කනුට කරලා බුදුගුණ ටිකක් කියල දෙන්න. අම්ම මෙහෙම පිනක් කර අම්මේ කරපු පිනක් සිහි කරන්න කියලා ඒ දරුව එක කටෙන් කියවෙන්න. අම්ම බුදුගුණ හිතන්න කියන වචන කවදාවත් ඒ දරුව එක කටින් කියවෙන්න. අම්ම මේ මනුස්සලෝකෙ මේ කුණු ශරීරය අතහැරලා මේ දේවල් අතහැරල අම්ම සුගතිය හිත පිහිටෝ ගන්න කියලා ඒ දරුව එක කටින් කියවෙන්න. කෑගහයි අඩයි සමහර අවාසනාවන්ත සිදුවී ඔබ දන්නේ නෑ සමහරව ඔබට විශවාස කරන්න බැරිවේ. සමහර අම්මලා මරණාසන්න වෙනකොට දරුව දුවගෙන ගිහිල්ලක් කොළගෙනහල්ලා ඇගිලි අස්සන හරි ගන්න බලනු. දේපල ලියෝගන්න. ඒ වෙලාවට පුළුවන් තරන් අර මැරෙන්න යන කෙනාගේ මොනවහරි දේපලක් ලියෝගන්න පුළුවන්න. එක් ඔළුවට දානය අර ලෙඩ වෙලා ඉන්න අම්මගේ ඔළුවට දාන්නේ අම්ම අක්කට තමයි ලොකුමගේ ඉඩම ලිව්වේ. අපිට සැලකුයි නෑ අම්ම ගේලියලා තියෙන්නේ අයියට ඇයි අපි හොඳ නැද්ද ඔන්න ඕවා තමයි. එදකොට ඔය වගේ ප්‍රශ්නත් එක්ක මොකද බොහෝ අය අපි ළඟට ඇවිල්ලා සමහර අම්මලා අඩාඩා දරුව ගැන කියන දේවල්. තිය නිසා පිංහතුනේ මැරුණට පස්සේ කොච්චර ඇඩුවත් රත්තරංගාපු මිනි පෙට්ටියක් ගෙනහල්ල මැනිකල් අල්ලල වැල්ලුවත් මැරුණට පස්සේ ඒ මැරිච්ච කෙනාට ඒ මළගෙදර කරපු උත්සවවලින් වියදං කරපු ඒවල් වලින් ඒවැ සුගතිය යවන්න පුළුවන්කමක් නෑ. තීරනාත්මක තැන මරණ මංචකි. ඒ නිසා මරණාසන්න කෙනෙක් අසරණ නොකර ඒ කෙනාට ධර්මය සිහි කල දෙන්න ඔබ දක්ෂවේ. ඒ නිසා මේ අනතුර තියෙනවා මරණ මංචකේ අකුසලයක් බලවත් වුණොත් දුගතියක වැටෙන්න්න පුළුව. ඒවට කියන්නේ ආසන්න කරම ආසන්න කුසල් ආසන්න අකුසල් කියලා කොටස් දෙකක් තියෙන. ඒ නිසා මරණාසන්න කෙනෙකුට අකුසලයක් බලවත් නොවෙන ආකාරයට නිතර කරපු පින් සිහි කරලා දෙන එක බුදුකුණ සිහි කරලා දෙන එක සුගතියක හිත පිහිටෝන එක ඒ අම්මලව පිනක් කරෝන එක ඔබ දන්නවා සමහරලාවට ලෙඩ වෙලා ඉන්නකොට වෛද්‍යවරු කියනෝ දැන් ඉතින් මේ බේරගන්න අමාරුයි ඔය ආස කරන දෙයක් කන්න බොන්න දෙන්න ඒ වෛද්‍යවරු එහෙම තේරෙන්න කියන්න දැන් ඉතින් අම්මගේ මේ අන්තිම දවස් කීප යන්නේ හොඳ කරන්න අමාරුයි
එතකොට ඒ වගේ වෙලාවක බුද්ධිමත් කෙනෙ සමහරලාට සාමීන් වහන්සේලා වඩම්මලා ගෙදර දානයක් දෙන අරම්ම උත්සගේ නැවිල්ල හරි දං හැන්දක් බෙදනු. සමහල්ලාවට සාමීන් වහන්සේලව පිරිට්ටිකක් කියලා අර අම්මලව අතගස්සලා පිරිකරක් පූජ කරවනු. ජීවත් වෙලා ඉන්න ඇද්දී හිතට බොහොම බලවත් එන විදිහට මතක හිටින විදිහට ලොකු පින්කමක් කරනවා. ඒ කරපු පින් සිහි කරලා දෙනවා. එතකොට අන්නේ වගේ ඔබ කළයුත් ඔබ කල්්‍යයාන මිත්‍රයෙක් වෙන මරණාසන්න කෙනාට හතුරෙක් වෙන්න එපා. එනිසා ජීවිතයේ තීරණාත්මක තැන මරණ මංචකේ එවැනි තැනකදී ඔබ බුද්ධිමත්ත කටයුතු කරන්න. අපි බලම ඔබේ අනෙක් ප්‍රශ්නත් එක්ක ගොඩාක් ප්‍රශ්න තියෙන ඔබේ යොම එච්ච ප්‍රශ්න. ඊළඟට තියෙන ගෞරවනය ස්වාමීන් වහන්ස මරණාසන්න මොහොතේ කෙනෙකු විසින් නාමරූප ධර්මයන්ගේ අනිත්‍ය මෙනෙහි කිරීම සුගති උපත්තියක් ලැබීමට උපකාරි වෙනවාද ඉතාම වැදගත් දෙයක්. හැබැයි පිංහතුනේ මරණ මංචකේ නාමරූප ධර්මයන්ගේ අනිත්‍ය සීකරවලා ධර්මාවබෝධයම ලබල දෙන්න පුළුවන් ධර්මය දන්න කෙනෙකුට. ඔබ හිතන්න ජීවත් වෙලා ඉන්නකොට හොඳට බණහපු කෙනෙ. ජීවත් වෙලා හොඳට ඉන්න කාලේ මේ ඇසානිත්‍යයි කනානිත්‍යයි නාසයානිත්‍යයි දිවානිත්‍යයි කයානිත්‍යයි පංච උපාදානස්කන්දය අනිත්‍යයි කියලා මේ නාමරූප ධර්මයන් අනිත්‍ය වසයෙන් භාවනා කරපු කෙනෙ. අන්න එහෙම ගැඹොරෙන් භාවනා කරපු කෙනෙකුට මරණ මංචකේ ඒ තමන් පුරුදු කරපු දේ සිහිකරද්දි හිත පිහිටනවා සැනි. එහෙම නැතුව ජීවිත කාලෙම බණක් අහපු නැති. අනිත්‍ය කියන්නේ මොකක්ද කියලවත් නොදන්න. කෙනෙකුට නාමරූප ගැන කියන්න ගියා කියලා සමහලාට යාට තේරෙන්නේ එක්කො දන්නෙත් නෑ කේන්තිත් යන්න පුළුව. ඒ නිසා ගොඩා තමන් පුරුදු කරපු දේ බලවත් කරන්න. දැන් බලන්න ඔබ ධර්මය තුළ ඔබ දන්නවා ගිරිමානන්ද සූත්‍රය. ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ උන්වහන්සේ නිතර පුරුදු කරපු භාවනා 10ක් තිබ්බා. නිතර ඒ භාවනා 10 වඩපු කෙනෙ. ගිරිමානන්ද හාන්දුරුව ලෙඩ වුණා අසනීප වුණා මරණාසන්න වුණා. ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල කෙන සාමීනි භාක්‍යතුන් වහන්ස ගිරිමානන්ද භික්ෂුවට බොහොම අසාධ්‍යයි. උන්වහන්සේට සිහි කළ යුතු ධර්ම කොට්ටාසයක් දේශනා කරා. බුදුරජාණන් වහන්සේ දස සංඥා අර ගිරිමානන්ද හාන්දුරුව පුරුදු කරපු ටික අනිත්‍ය සංඥා අනත්ත සංඥා අසුභ සංඥා ආදීනව සංඥා පහන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා සබ්බලෝකයේ අනබිරත සංඥා සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා ආනාපාන සති ඔන්න ඔය ටික සිහිපත් කරලා දෙන්න කියලා ගිරිමානන්ද සූට්‍ර දේශනා කර. තට ගිරිමානන්ද සූත්‍ර තියෙන්නේ මේ භාවනා 10 වඩන හැටි. එකන්නර ගිරිමානන්ද හාමුදුරු පුරුදු කරපු භාවනා 10 මරණාසන්න මොහොතේ සිහි කෙරෙව්. ඒ තුළ හිත පිහිටියා උන්වහන්සේ සුවපත් වුණා. අමාරු වෙලා හිටිය උන්වහන්සේට සනීපත් වුණා. ඊළඟට ධර්මය තියෙනවා මුගලන් හාමුදුරුව ලෙඩ වෙච්ච වෙලාවේ දස සංඥානමයි බුදු හාමුදුරු දේශනා කරේ. මුගලන් හාමුදුරුව පුරුදු කරේ බොජ්ජංග ධර්ම. බුදු හාමුදුරුවයි පුරුදු කරපු බොජ්ජංග ධර්ම ටික සිහි කරලා දුන්න. ඒක ධර්මය තියෙනවා මහා මොග්ගල්ලා නත්තේර බොජ්ජංගි. ඉළඟට මහාකාශ පහාමුදුරුව ලෙඩ වෙච්ච වෙලාවෙත් බොජ්ජංග ධර්ම සිහිපත් කර. අනවත පින්ඩික සිටුතුමා ලෙඩ වෙච්ච වෙලේ බුදු හාමුදුරුව වැඩම කරලයි අවස්ථාවක සෝතාපත්ති අංග ගැන සිහිපත් කර. මොක ධනාත පින්ඩික සිටුතුමා සෝවාන් වෙච්ච කෙනෙ. එතකොට ඒ පුද්ගලයා තමන් වඩලා තියෙන පුරුදු කරලා තියෙන තමන්ගේ හිත පිහිටන දේ මරණ මංචකයේ සිහි කරල දෙන එක වටිනවා. දැන් අපිට නාමරූප ධර්මයන් ගැන මේ අනිත්‍ය ගැන පංචුපාදානස්කන්ද ගැන විදර්ශනාව ගැන කනට කරලා මරණාසන්න කෙනෙකුට කියද්දී හොඳට හිත පිහිටනවා ඒ භාවනාවල් හොඳට වඩපු කෙනෙක්න. ඒ භාවනාවල් පුරුදු කරලා නැති කෙනෙකුට ඔබ හිතන්න සාමාන්‍ය ගෙදරක ජීවත්වෙන නිකං ඔය පෝයට නිකම් පන්ස් ගොඩක් අම්මලගේ ජීවිත නිකං හිතන්න පෝයට යනවා ඔන්න පන්සලේ සිල්ගන්න. රේඩියක යන බණක් ඔන්න ඉඳලා හිටලා අහනෝ. දවස ගෙවෙන්නේ අනිත් දවස් ටික ඉතින් දරුවෝ දරුවන්ගේ මුණපුරුවෝ ගෙවල් වල උයනේවයි වත්තේ වැඩයි කුස්සියේ වැඩයි එක්කො ටෙලි නාට්‍ය
සමහරුට හෝනියම වගේ. හවස් වෙනකන් රෑ වෙනකන් ටෙලිනාට්‍ය කතාටික බලලා ඒව ඇතියෙන චරිත තමන් ඒවට ආරෝපනය වෙලා ඒවට බැනබැනා තමයි නිදාගන්න. එදකොට ඔහොම ජීවත්වෙච්ච කෙනෙකුට හැබැයි යා බුදුන් අදිනවා අපි හිතම බුදුන් අදින ඕන පන්සල්ල ගිහිලා සිල් ගන්න උත්සාහයක් ගන්න පින්කමත් තියෙනවා කිව තාසාාවෙන් පින්කං කරන්න යනවා. එතකොට එහෙම කෙනෙකුට අපි ගොඩක් වටින්නේ තමන් පුරුදු කරගත්ත ටික බුදු ගුණ ටික සිහි කරලා දෙනවා. අම්මට මතක දම්ම නිතර බුදුන් ඇන්ද. අම්මට මතක දම්මා සිල් ගත්තා අම්ම කොච්චර කාලයක් පන්සලට ගියා දමාරුවෙන් හරි සිල් ගන්න. ඊළඟට අම්ම මේ විදිහට පින්කංකර අනුරාධපුරේ ගිහිලා මෙහෙම පින්කං කර ශ්‍රී මහා බෝධියට රුවන්වැලිසෑයට අම්ම ගිහිල්ලා මෙහෙම පින් කරා ඒ පින සිහි කරන්න. එතකොට තමන් පුරුදු කරපු දේ සිහි කරලා දෙනකොට ඒක ඉතාම වැදගත්. ඒ තුළ සැනින් හිත පිහිට. අන්නේ නිසා අනිත්‍ය සිහි කරන එක ගොඩාක් හොඳයි අනිත්‍ය වඩපු කෙනෙකුට අනිත්‍ය තුළ හිත වඩපු කෙනෙකුට. සමහරයින්න හොඳ සිහිය තියෙනයි ධර්මයට ආසාය එවැනි කෙනෙකුට ගැඹුරින් යෝනිසෝ මනසිකාරය යෙදෙන්න්න පුළුවන් කෙනෙක් නං මරණ මංචකේ කණට කළ ඇසානිත්‍යයයි කනානිත්‍යයයි කියලා කියද්දි. ඒ මොහොතෙත් ධර්මාවබෝධි ලබන්නත් පුළුවන්. අපි දකිනෝ මේ බුද්ධ ශාසනය තුළ අන්තිම මොහොතේ ධර්මය අවබෝධ කරගත්ත පින්වන්තයෝ ගැන තියෙනවා. දැන් ඔබ දන්නවන් පූතිගත්ත තිස්ස හාමුදුරු. අදත් අපි ධර්මය බොහෝ වෙලාවට ගිලනුන්ට ඇප උපස්ථාන කරද්දි පූතිගත්ති සහ හාමුදුරුවන්ගේ උපමා කතාව ගන්න. මුළු ඇඟ පුරාම කුෂ්ටරෝගයක් හැදිලා. උන්වහන්සේගේ සැරව පිරිලා සිවුරුවල පවා සැරව පිරිලා දින ගානක් සිවුරක්කත් හෝදගන්න විදියක් නතු බොහොම ගිලං වෙලා කුටිය හිටි. බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තිය ලෝකෙ දිහා බලද්දි දැක්කා උන්වහන්සේගේ ආවිශාද ඉවර වෙන. උන්වහන්සේ අපවත් වෙනවා. තාම නිවන් දකින්න පින තියෙනවා. එදා බුදුරජාණන් වහන්සේ පූතිගත්තේ සහාදුරයි කුටියට වැඩිය. ඒ වෙනකොට සැරව පිරිච්ච සිවුරු ශ්‍රී හස්තයෙන් මේ වයිවත් කරලා හෝදලා වතුර එකක් කුණු කළ පූතිගත්ති සහාමුදුරංග ශ්‍රී හස්තේ මෙලියට වඩම්මලා තතාගතයන් වහන්සේගේ ශ්‍රී හස්තයෙන්ම අරතුවාල පිරිමදිමින් උනු පැංවලින් නෑව්වා. පෝතිගත්ති සහාදරට උපස්ථාන කළ අලු සිවුරක් පොරවලා උත්සල ඇඳෙන් තිබ්බ ඇස්වලින් කඳුළු ඇක්කෙරෙනවා. බුදුරජාණන් වහන්සේ මහා කාරුණික බුදුහාමුදුරුව තමන්ට උපස්ථාන කරදි පූතිගත්තේ සහාදුරන්ට දරාගණ්ඩ බෑ මේ දුක. ඒ වෙලා බුදුරජාණන් වහන්සේ ගාථාවකින් පෝතිගත්ති සහාදුරන්ට මේ ශරීරේ හරියට ආයුසයි උණුසුමයි විඤ්ඥානයයි බැහැර වුණාට පස්සේ වැඩකට ගන්න බැරි දර කඩක් පොලොවට පස්සෙලා යනවා වගේ මේ කුණු ශරීරය පස්සෙලා යනවා කියලා අනිත්‍ය මෙනෙහි කරමින් පෝතිගත්තිස මේ රූපය නිත්‍ය ධනිත්‍යද. අනිත්‍ය රූපයක් නිසා ඔබට ඇතිවෙන්නේ සැපක්ද දුකක්ද. එහෙම නම් මේ රූපය මම මගේ ආත්මයයි කියලා පිළිගන්න පුළුවන්ද. ඔය විදිහට රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන ගැන පංචුපාදානස්කන්දය අනිත්‍ය සිහිකරෝමින් බණකිව. ඒ බණටික අහලා හේම වැඳගෙන අර ගිලං ඇදේම රහත් වනා එතනම පිරිනිවන් පෑව. එතකොට අන්තිම මොහොතේ බණහලා මරණ මංචකේ ධර්මය අවබෝධ කරගත්තා ඉන්න. ඒ අයට පෙර පින තිබිලතියෙන. ඒ විතරක්නේ මරණ මංචකේ යෝනිසෝ මනසිකාර වැදගත්මදේ තමයි අහන ධර්මය නුවනින් විමසීමේ දක්ෂතාව. වර්තමානය වනත් කලාතුරකින් එහෙම මහා පින් ඇති අය ඉන්න පුළුවන්. ඒ නිසා ධර්මය සීකරනවා කියන්නේ ඉතාම වැදගත් දෙයක් මරණාසන්න කෙනෙකුට. හැබැයි වැදගත් අපි ඔබට සිහි කරලා දුන්න යා පුරුදු කරපු පින් නිතර පුරුදු කරපු වඩපු දේවල් බලවත් කරලා ධර්මය සිහි කරනවන එක ඉතාම වැදගත්වෙන. අපි බලමු ඔබේ තාව ප්‍රශ්න ඇති. ඊළඟට තියෙන ගෞරවනීය ස්වාමීන් වහන්ස කෙනෙකු තද නින්දේ සිටින විට මරණයට පත් වුණොත්. එම පුද්ගලයා හට තමන් විසින් කරගත් කුසල කර්මයන් එම අවස්ථාවේ සිහිපත්වෙනවද කියෙන අහල. පිංහතුනේ මරණාසන්න මොහොතේ බලවත්වෙන කර්ම ගැන ධර්මය තියෙන. ආසන්න ගරුක කර්ම ඊළඟට ආසන්න කර්ම
ආචින්න කර්ම කටක්තා කර්ම කියල මේ කර්මය විස්තර කර. ගරුක කර්ම කියලා කියන්න. කෙනෙක් ජීවත් වෙලා ඉන්නකොට අපි ගමු බලවත්ම කර්ම ආනන්තරි අකුසලයක් කරලා තිබුණු. මරණ මංචකයේ කාන්තෙන් ඒ ආනන්තරි අකුසලේ බලවත්වෙන බලවත් වෙලා විපාකදෙන මරණින් මත්තේ ඒ කාන්තෙන් අපාය කල්පයක් මහනිරේකින්. ගරුක කුසල් කියන්න කෙනෙක් දිහාන වඩලා ඒ දිහාන පිරිහෙන් නැතුව මරණාසන්න ආසන්න කාලි පව හොඳට සමාධී වඩපු කෙනෙක්න මරණින් මත්තේ බ්‍රහ්ම ලෝකොල උපදේ. එතකොට ඒ ගරුක කර්ම. ඒ වගේ කර්ම කෙරීටලා නැති කෙනෙකුට මරණාසන්න මොහොතේ ආසන්න කර්මය එයාට කුසල් මැඩලන අකුසලයක් හරි අකුසල් මැඩලන කුසලයක් හරි මරණාසන්න මොහොතේ විශේෂයෙන් බලවත් වෙලා හිත පිහිටන්න පුළුවන්. එහෙම නැත්නම් ආචින්න කර්ම ගැන නිතර පුරුදු කරපු දේ. නිතර බුදුගුණ සිහි කරපු කෙනාට කාලයක් බුදුගුණ සිහි කරනවා බණහනව බුදුන් වදිනවා පින් කරනවා එයාට ඒක බලවත්වෙන්න තින අවස්ථාව වැඩි ආචින්න කර්ම. නිතර අකුසල් කර හිටපු කෙනාට අකුසලේ බලවත්වෙන්න තියෙන අවස්ථාව වැඩි. ඊළඟට තියෙන කටක්තා කර්ම කියලා දුරුවල අවස්ථාවක් ගැන. එකන තමන්ට වුවමනාවෙන් යමක් සිහි කරලා බලවත් කරගන්න බැරි අවස්ථාවක මැරුණු. අපි දන්නවා සමහර රෝගින් ඉන්න ඒ වගේ ප්‍රශ්න කීපයක් තිබුණ මේ අතර කෝමා වගේ රෝගවලට පත්වෙනවා. ඔබ දන්නවා සමහරලාට ඇක්සිඩන්ට් වෙලා මොලේට හානියක් වෙලා. හදවත වැඩ කරනවා. මොලේ මැරිලා. සමහරයි මැසින් නොල ඉන්න අවුරුදු ගණන් ඉන්නවා. ඇස්සරින්නෙත් නෑ. කට ඇරලා කතා කරන්නෙත් නෑ. කනට කියන දෙයක් ඇහෙනවද කියලා අපිට තේරෙන්න්නෙත් නෑ. ඇගිල්ලක්කත් හොළුවන්නෙත් නෑ. හැබැයි මැරිලත් නෑ. මෙහෙම කාලයක් ඉන්න මතගතියාගන්න එහෙම හිටිය කියලා එයා ඇහැඇරල ඇහෙන් අරමුණක් ගත්තේ නැති වුණාට. කනට ඇහෙන සබ්දය ඔස්සේ අරමුණු ගත්තේ නැති වුණාට. නාසේට දැනෙන දේ කවන පෝන දේවල් එතකොට අපේ ශරීරෙන් අපිට කියලා යමක් අරමුණක් දෙන්න බැරි වුණාට එයා මැරිල නෑ කියන්න එයාගේ සිතුවිලි පරම්පරාව නැති වෙලා නෙමේ. එයාගේ මනෝමය මේ මනසේ සිතුවිලි පරම්පරාව හැම වෙලේම පවතිනවා. අපි අභිධර්ම විස්තර කරනවා භවාංග චිත්ත පරම්පරාව. මේ සසරින් නොසිදී පවතින මේ චිත්ත පරම්පරාවක් තියෙනවා. ඒ සිතුවිලි පරම්පරාව මේ හිතේ අපි නිදාගත්තා කියලා නින්දෙන් සිතුවිලි නැති වෙලා නෑ. ඒ සිතුවිලි පරම්පරාව පවතිනවා. හැබැයි අපිට සමහර වෙලාවල් තියන දැන්ගේ වගේ ලෙඩ සමාරුව පාකින්සන් වගේ රෝග තත්ත්වයන් සිහි කල්පනාව නැතුව ඉඳල මැරෙනයි. එවැනි මොහොත අපිට ඒ එන සිතුවිල්ලක් කනු. අපිට ඒක වෙනස් කරන්න. වීරියෙන් සිහියෙන් නුවනින් අකුසලයක් යටපත් කළ කුසලයක් බලවත් කරගන්න හැකියාව අඩුයි. ඒම නැත්නං අපිට ඕන විදිහට ඒ වෙලාව හිත මෙහෙව ගන්න අවස්ථාව අඩුයි. හිත පවතින්නේ යම් අරමුණක්ද ඒ අරමුණට අනුව කර්මාණරූපිය කොහරි උපතකට යන දුරුවල අවස්ථාව. ඒ අරන්න දැන් නින්දෙන් මැරුණා කියලා උපදින් නැතුවන්නේ මේ උපදිනවා. අපි දන්නේ නෑ සමහර වෙලාවට සමහරයින්න නිදාගන්න ගිහිල මෛත්‍රී භාවනාව කළ නිදාගන්න. ඒ අයගේ හිත නින්දෙත් මෛත්‍රී අරමුණේ පවතිනවා. එතකොට එහෙම කෙනෙක් නින්දෙන් මැරුණු සුගතියේ. හිත මෛත්‍රී අරමුණේ කුසල අරමුණේ පිහිටලා තිබුණොත් එයා සුගතියන. සමහරයින්න බුදුන් ඇඳලා බලන්න පරණ ආච්චිල සියලා. සමහරයි නිදාගන්න ගිල ඇදේ ඉඳම් බුදුන් ඇඳලා ඉතිපිසෝගාතාව හත්සැරයක් කියලා. බුදුන් ඇඳලා දෙවියන්ට පින්දීලා මරණ සතිය වඩලා සුගතිය හිත පිහිටවාගෙන නිදාගන්න පරණය. නිදාගන්න ගිහිල්ලත් එක්ක බුදුගුණ සිහි කරන. බුදුගුණ මනසිකාරයෙන් නින්දට යනවා සමහර. නිදාගන්න ගිහිලැක්ක බණක් අහනො එහෙම නින්ද යනවා. එක්ක බුදුගුණ සිහිකර කර ඉන්නකොට ඒ තුළ එහෙමම නින්දට යනවා. හිත රැකිලා තියෙන. ධර්මයක් තුළ හිත ආරක්ෂා වෙලා. එවැනි වෙලාවක එයා මරණයට පත් වනත් එයාගේ හිත අර කාලයක් පුරුදු කරපු දේත් එක්ක බුදුගුණ මනසිකාරයක්ත් ආරක්ෂා වෙලා තියෙන. ඒ නිසා අපිට හරියට එක එල්ලේ කියන්න බෑ එයාට හැබැයි පුරුදු කරේ නිතර කුසල් නම් කුසලයක් බලවත් එන්න තියෙන අවස්ථාව වැඩි. ඊළඟට මේ ප්‍රශ්නය අහලා තිබුණ එහෙම උනොත් මොකක් වේදනිකා එක නර නින්දෙන් මැරුණොත් උපදින් නැද්ද වගේ එකක් කෙනෙකුට හිතෙන්න්න පුළුවන්. ඒ වගේම සමහරයි අහලා තිබුණා
මැරෙනකොට අරමුණක් නැති වුණොත් මොකක් වෙයිද කියලා. අරමුණක් නැති වෙන්නේ හැම වෙලාවෙම අපේ හිත මොකක් හෝ අරමුණක් එක්ක ඉන්නේ. අරමුණක් නැතුව මැරෙන්න්න පුළුවන්කමක් නෑ. හැම වෙලාවෙම මේ සිතුවිලි පරම්පරාව ක්‍රියාත්මක වෙන. ඒ අරෙන් අපිට කෙටිකම අපිට ෂණිකව නිකං අරමුණක් නැතිකරගෙන එක පාට මැරෙන්න්න පුළුවන්න නික රහත්වෙනවා වගේ හිතෙන්න්න පුළුවන්. ඒව මිත්‍යා දෘෂ්ටික අදහස්. ඒ නිසා ධර්මය තුළ බුදු හාමුදුරුව අපිට පෙන්නුවේ අපි නිතර කුසලේම හිත පුරුදු කරන්න දක්ෂවෙන්න හිත පුරුදු කරන්න. ඒ නිසා නින්දෙන් මැරුණත් උපදිනවා එයාගේ හිතේ ඒ මොහොතේ එයාගේ සිතුවිලි පරම්පරාව තුළ ඒ පැවතිච්ච යම් කුසලයක් හෝ අකුසලයක් ඒ පිනකට හෝ ඒ බලවත් එච්ච කර්මයකට අනු කොහේ හෝ උපත කරා යනවා. අපි බලමු ඔබේ ඊළඟ ප්‍රශ්න. ඊළඟට තියෙනවා ගෞරවනීය ස්වාමීන් වහන්ස යම් කිසි කෙනෙක් මරණින් මත්තේ තුසිත දෙව්ලොව ඉපදුණු මනුලව දවස්වලින් නිවන් දකින්න කොපමන කාලයක් යනවාද කියලා අහන. ඒ කියන මෙහෙම එතන තියෙන්නේ ඒ දෙවියන්ගේ දිවි ආවිශ්‍ය ගණනය කිරීම. මේ මනුස්සලෝක අපිට අද තියෙන්නේ ඉතාම සුළු ආවිශක්. සමහර කාල තිබිලා තියෙන අපිට අද හිතා ගන්නවත් බෑ. මනුස්සලෝක අවුරුදු දහස් ගණන් ආවිශ තිබ්බ කාල ගැන ධර්මී සඳහන් වෙන. හැබැයි අදා අපි ඉන්න මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු 100නුත් පහලට පිරිහිලා අවුරුදු 70ක් 65ක් අවුරුදු 75 ඒ වගේ සාමාන්‍ය ආවිශක් අද තියෙන. හැබැයි දිවිය ලෝකවල ආවිශ මීට වඩා ගොඩාක් වැඩි. අවුරුදු ලක්ෂ ගණනින් ආවිශ තියෙන. එතකොට ඒ වගේ දිවිය ලෝකොල ඉපදුනත් මතක තියාගන්න මෙතන අහල තිබුණ ඒ දිවිය ලෝකොල ඉපදුන නිවන් දකිින්. එයාට මනුස්සලෝකයේ අපි හිතම හොඳට ධර්මී වඩපු කෙනෙක් නම්. බුදු හාමුදුරු පෙන්වා දිවිය ලෝක යනකොට දේවතානුස්සති කියලා භාවනාවක් ගැන පෙන්වා. දැ කෙනෙක් දිවිය ලෝක උපදින්න පුළුවන් මරණ මංචකේ මොකක් හරි පිනක් මතු වෙලා සුගතිය. එහෙම සුගතියේ ගියා කියලා. ඒ දිවිය සැප සම්පත් එක්ක අර දිවිය සැප සම්පත් දැකලා ඒවට මුසපත් වෙලා බොහොම සැපසේ ඉදල සම්බොහෝ දෙවරු චුත වෙලා ආපහු වැටෙන අපායට. මොකද ඒ අයි මනුස්සලෝක ධර්මය පුරුදු කරපාය නෙමේ. මොකක් හරි පිනක් මතු වෙන. අර කාලයක් ධර්මය පුරුදු කරලා අනිත්‍ය සිහි කරලා අතහැරීම පුරුදු කරලා කාමයන්ගේ ආදීනව සිහි කරලා සද්ධහා සීල සුතතියාග ප්‍රඥා වඩල දිවිය ලෝක යන කෙනා තමයි දෙව්ලොවත් පංච කාමයන්ට නොවැලි නිවන් අවබෝධය පැත්තට හැරෙන්. ඔබහල ඇතින විමානවත්වේ තියෙන කතා අන්න ඒ වගේ සිදුවීම මේ කැන සමහරය ලොකු පින්කනුත් මේ හැබැයි මරණ මංචක ඒ පින සිහි වෙලා ආසන්න කුසලයක් හැටියට සුගතියන. ඔන්න මලක් පූජ කරලා. මැරෙනකොට මේක මතක් කියෙන. සමහරය කියෙන මං උක්දන්ඩක් මිරි කළ පූජ කර. මට මැරෙනකොට ඕක මතක් වුණා කිය. එක දාසියක් කියන මං පිරුණු වෙච්ච පිට්ටු කෑල්ලක් විසි කරන්න යද්දී. පින්ඩ පාතිකේ ස්වාමීන් වහන්සේ නමක් නැගනිය මගේ පාත්තරයට බෙදන්න කිය. මං හිත පහදවාගෙන ඔය පිට්ටු කෑල පූජ කර. මට ඒක හැමවෙලේම සිහි වුණා. මට මැරෙනකොට ඒ පින මතක් වුණා. ඒ පිනේ මගේ හිත පිහිටිය. මං මේ දිවිය සැප සම්පත් ලැබ ඒ පිනෙන් කිය. එතකොට විමානවත්වේ තියෙන ගොඩා කතාවල තියෙන්නේ ආසන්න කුසලයක් හැටියට මරණ මංචකි එක්ක වතුර ටිකක් දන්දීල පිපාසෙන් හිටපු කෙනෙකුට එක්ක බත් හැන්දක් පූජ කරලා එක් ආසනයක් පනවලා උද්දන්ඩක් මිරි කලා උක් පැණි ටිකක් පූජ කරලා මල් පූජ කරලා චෛත්‍යයක් වැඳලා ඒ වගේ පිනක් මරණ මංචකේ බලවත් වෙලා දිවිය ලෝකල උපදී. එතකොට එයාගේ ඊළඟ ජීවිතේ දිවිය ලෝක සැප සහිතයි. හැබැයි මතක තියාගන්න එවැනි දෙවිවරු ඒ දිවිය ලෝකයේ තුළ සැප සම්පට් ලැබුණට පස්සේ ඒවට මුසපත් වෙලා ඒවැන් සතුටුවවී විනෝදවී අර මුළු සම්පූර්ණ දිවි ආවිසම විනෝදවී ඔහේ ගෙවලදා. ඒ කාල ඉවර වෙනකොට අකුසලයක් මතුුණු තායි පල්ලෙහාට වැටෙනයික අපායකට වැටෙන්න්නත් පුළුව. එක මේ වගේ දැන් පෙර පිනකින් මනුස්ස ලෝකට එනවා පොහොසත් පවුලක. බොහොම ධනවත් තැනක. බොහොම සැප සම්පත් අධික තැනක උපදිනවා. හැබැයි යා පෙර අතහැරීම අනිත්‍ය පුරුදු කරල ධර්මය වඩපු කෙනෙක් නම් කෝටි කන වස්තුව තිබුණත්
බණ පදේ ඇහෙනකොට හිත යනවා. සිල් ගන්න ආසහිතනවා, බණහන්න ආසහිතෙනවා, ධර්මය දියුණු කරන්න ආසහිතනවා. කොච්චර සැප සම්පත් තිබුණත් එයා ඒවැ ආදීනව සිහිකරමින් ධර්මාවබෝධි පැත්තට යන. සමහරයි ඉන්නවා පෙර මොකක් හෝ දන්දීපු පිනකින් මනුස්සලෝක පොහොසත් පවුලක ඉපදිලා. බොහොම ලස්සනයි, පෙනුමෙනුත් ලස්සනයි, දේපොල තියෙනවා, වස්තුව තියෙනවා, කීර්තිය ධනය ඔක්කොම තියෙනවා. හැබැයි සසර ධර්මය වඩල අතහැරීම පුරුදු කලා නිවනට හිත නැබුරු කරගත්ත කෙනෙක් නෙමේ. අර ලැබිච්ච සැප සම්පත් නිසාම මේ මනුස්ස ලෝකෙ සල්ලි වලින් ඔළුව ඉදිමුවාගෙන තමන් තරන් කෙනෙක් නෑ කියලා. සමහරලාට තමන්ගේ ධනයෙන් බලයෙන් අනිත් මිනිස්සුන්ග පාගගෙන වැජබිලා ඉදලා මරණින් මත්‍ය අපායට වැටෙන. ඔය වගේ තමයි දීවරු. දිවියලෝක ඉපදුනත් ධර්මාවබෝධි පැත්තට යන්න නම් කරුණු 5ක් වඩන්නට ඕන. සද්ධාව, සිල්වත්කම, දහම් දැනුම, ත්‍යාග සම්පත්තිය ගැන අතහැරීම, පස්වෙන එක ප්‍රඥාව. එතන වැදගත්මදේ ප්‍රඥාව. අනිත්‍ය මනසිකාරය, මේ පංච කාමයන්ගේ ආදීනව සිහිකිරීම. හැම වෙලේම මේ ඇස අනිත්‍යයි, කනානිත්‍යයි, නාසයානිත්‍යයි, මේ හැට පේන රූප, සබ්ද, ගන්ධ, රස, පහස මේ අනිත්‍යයි. ඔය මනසිකාරය තුළ හිත වැඩුවනං ඔබ හිතම ඔබ පිනක් බලවත් වෙලා දිවිය ලෝක ඉපදුනා කියලා. ඔබට මොනතරන් ලස්සන දිවිය විමානයක් පහළ වනත් එයා එකට ඇලෙන්නේ. එයා දන්නවා මේ පිනක විපාකයක් මේ අනිත්‍යයි. මගේ පිනගෙවිලා යනකොට මේ ඔක්කොම මට අහිමි වෙනවා. කොච්චර ලස්සන දිවිය ශරීරයක් එයාට ලැබුණත් එයා දන්නවා මේ තියෙන්නේ පංච උපාදානස්කන්ධය. මනුස්ස ලෝකෙ හිටියත් ගොරෝසු ශරීරයක් දැම්මට දිවිය ලෝකෙ ලැබිලා තියෙන සියුම් ශරීරය. ගොරෝසු වනත් සියුම් වනත් ප්‍රනීත හැටියට පහළ වනත් පහත් හැටියට සම්මත ලෝකෙක ඉපදුනත් දුර ළඟහීන ප්‍රනීතවය ඔක්කොම අනිත්‍යයි. පංචුපාදානස්කන්ධයක් මයි මෙතන තියෙනෙත් අනිත්‍යයි. එයා දිවිය සැප සම්පත්වලට නොවැලී ධර්මාවබෝධි පැත්තටම යන. එහෙම යන්න නං එයා මනුස්ස ලෝකෙදී අතහැරීම පුරුදු කරලා අනිත්‍යව ගැන සිහි කරලා හොඳට භාවනා කළ නිතර බණහලා කාමයන්ගේ ආදීනව සිහි කරලා ධර්මාවබෝධයක් නොලැබුවත් ධර්මාවබෝධය ලබන මාර්ගය වඩලා සුගතිය ගිය කෙනා එහෙදි හරි ධර්මාවබෝධි පැත්තට යන. අන්නේ නිසා සුගතියක උපදිනවනං උපදින්න හිත පිහිටවන්න මේ භාවනා වඩලා අනිත්‍ය මනසිකාරයක් තුළ ධර්මාවබෝධයට හිත පුරුදු කරලා එහෙම කෙනෙක් දිවිය ලෝක ගියත් එතනින් ධර්මාවබෝධය පැත්තට මොකද මාර්ග පල්ලාබී දෙවුරු ඉන්නවා. දිවිය ලෝකෝලත් ධර්ම සාකච්ඡා කරනවා. දෙවියන් ධර්මය පුරුදු කරනවා. අන්න ඒ ඇත් එක් එකතු වෙලා ධර්මාවබෝධි පැත්තට යන. ඊළඟට බලමු අපි ඔබේ තව තියෙන ප්‍රශ්න ඇසුරෙන්. ඊළඟට පිංහතුනේ මේ ප්‍රශ්නය අපි කතා කරා නාලිනීඩිය ෆොන්සේකා මහත්මිය ගෞරවනීය ස්වාමීන් වහන්ස සිහිසුන්ව සිටින අතර කෝමා තත්ත්වයකදී මේ යන කෙනෙක්ගේ චුතිසිත කුසලයකට හරවන්නේ කොහොමද කියලා හලති. අපි ඒ ගැන කතා කරා අර කටක්තා කියන කර්මය ගැන බොහොම දුරුවල අවස්ථාවක් හිත පවතින්. එවැනි අවස්ථාව ගැන තමන්ට අරමුණක් ගණ්ඩ බෑ කෝමා වගේ තත්ත්වකදී සමහරයි ඉන්න මැරිල නෑ හැබැයි මළමිනියක් වගේ ඉන්න මැසින් හැකි. හදවතෙක්ව වැඩ කරන. යාට සේලයින් වගේ දෙකින් ඇඟට ඒ අවශ්‍ය ටික දෙන මොකද කනව බොනුවත් නෙමේ. සමහරයි ඉන්නවා ඇස්සරින්නේ අවුරුදු ගානකින් ඇහැක් කැරල බල්ලන. පිට රටවල් ගොඩාක් විදේ සරටවල් අපේ රටවල් වනන් එච්චර අවුරුදු ගන ඉන්න සිදුවයි මම අහලනෑ. නමුත් අපි දන්න සමහර විදේශ රටවල්වල සමහරයි බොහොම ධනවත් අයි ති මුදල් ගෙවල වෙනම තියාගෙනන්න අවුරුදු ගන. ඒ අයාර මැසින් එකේ අවුරුදු ගණන් ඉන්න. ඇස් සරින්නේ නෑ කනට යමක් ඇහෙනවා කියලා තේරෙන්නේ අපිට ගිහින් කතා කරලා යමක් කියන්න හැබැයි මැරිලත් නෑ එක මොලේ මැරිලා මේ හදවත වැඩ කරන. එතකොට එවැනි කෙනෙකුට අපිට යමක් කියලා තේරුම් කරලා අරමුණක් දෙන්න බැරි අවස්ථාව. හැබැයි එහෙම වනා කියලා ඔබ උත්සාහය අතහරින්න පවබයි ළඟ ඉනම් පිරිට්ටිකක් කියන එක බුදුගුණ කියන එක එක ලොකු රැකවරණය. මොකද අපි දන්නේ නෑ එවැනි කෙනෙක් ගොඩක් වෙලාවට මේ මරණාසන්න අයව නොෙක් අමනුස්ස බලවේක ලංවෙන අවස්ථා තියෙන.
ඥාති බලවේගර ප්‍රේතය අමනුස්්‍ය මැරිච්ච ඥාතිීන් ගොදුරු කරගන්න උත්සාහ කරන සිදුවීන් තින මරණාසන්න අයට ලං වෙලා. එවැනි වෙලාවක අර බණ ටිකක් කියනකොට පිරිත් කියනකොට ළඟ ඉඳං පිරිට් ටිකක් කියනකොට එයාට ලොකු ආරක්ෂාවක් ඒකෙන් ලැබෙනවා. ඊළඟ දේ තමයි සමහරය මරණාසන්න අයට ඔබ මතක තියාගන්න දැන් එයා ඇස්සැරල කතා කරන්නේ වෙන්න පුළුවන්. ඇස්වලින් යමක් දැන් ඇස්සලුත් මිනිසු කතා කරන ගැන කටෙන් කතා කරන වගෙනම ඇහෙන් යමක් කියනවා සමහරු කතා කරගන්න බැරිවුණට පස්සේ ඇස්වලින් අඟවනු. ඊළඟට කටඇරල වචනයක් කියාගන්න බැරිවෙන්නත් පුළුව. සමහරු ඇගිල්ලක් කොල්ලන ඇගිලි වලින් හරි මොනොහරි කියනවා. එහෙම කිසිම සංඥාවක් දෙන්න බැරිවෙන්න පුළුවන් හැබැයි මැරිල නැත්නම් අපි දන්නේ නෑ යාගේ කණෑහෙනවා වෙන්න පුළුවන්. එකන්නේ අපි කතා කරන දේවල් එයාට ඒකට ප්‍රතිචාරයක් දක්වන්න බැරි වුණාට ඒක හිතට ඒ කියන දේවල් එයාට ඇහෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න කොයිම වෙලාවකවත් වෛද්‍යවරු නිගමනයක් දෙනකම් මෙයා මැරුණා කියලා. මොකද වෛද්‍යවරු තමයි හරියටම මේ කෙනා මැරිලා කියලා නිගමනය කරන්න. එහෙම නිගමනය කරනතෙක් ඔබ ඒ මරණාසන්න කෙනා ළඟ අඩන්න හෝතියන්න එයාට සමහර වෙලාවට ඒව කනට ඇහෙනවා. ප්‍රතිචාරයක් දක්වන්න බැරි වුණාට තිය නිසා වැදගත්මදේ කනට කරලා ඒක දැනුනද නැද්ද කියනෙ ඔබට තේරුම් ගන්න බැරි වුණත් මරණාසන්න කෙනෙක්කුට බුදුගුණ ටික කියන්න පිරිට්ටිකක් කියන්න කනට කරලා කරපු පිනක් සිහි කළ නැවත නැවත හරි අම්මට මතක යම මෙහෙම පින් කර තාත්තට මතකර ඉස්සර තාත්තා මෙහෙම පින් කරයි වගේ පිනක් සිහිපත් කරව අපි දන්නේ නෑ ඒක යාට ඇහෙනවනම් ඒ තුළ හිතට එන අරමුණක් සිහිකරගන්න පුළුවන්කම ලැබුණු ඒකත් එයාට ආසන්න කුසලයක් හැටියට බලවත් කරගන්න අවස්ථාව ලැබෙන්න්නත් පුළුවන්. අපි බලමු ඊළඟට තියෙන ගෞරවනය ස්වාමීන් වහන්ස හේමලතා රණසිංහ කියර මහත්මයගේ ප්‍රශ්නයක් මගේ අම්මා මියගිය වෙලාවේ මම විතරයි ළඟ හිටියේ. පිරිත් පැන්වලින් අම්මව පිරිත් ටිකක් කියලා ඊට පස්සේ අම්මට පිරිත් පැන් ටිකක් දීලා පිරිත් පැන් ටිකක් පෙව්වා කියලා තියෙනවා. කනට කරලා පිරිත් ගාථාවක් සජ්්‍යහයනා කර ඒකින් යහපතක් වෙනවාද කියලා හනුව ඇත්තටම ඉතාම වැදගත්. කල්්‍යයාන මිත්‍රයෙක් හැටියට මරණාසන්න කෙනෙක් ඉදිරියේ කරන්න තියෙන වැදගත්මදේ කරලා තියෙන. පිරිත් වතුර ටිකක් දෙන එක මොකද ඒක ගැන ලොකු විශ්වාසයක් ඉන්න කෙනෙක් ඊළඟට කනට කරලා පිරිට් ටිකක් කියන එක බුදුගුණ සිහි කරලා දෙන එක ධර්මය සිහි කරන එක ඒක තමයි කල්්‍යයාන මිත්‍රයෙක් හැටියට ළඟ ඉන්න කෙනෙක් මරණාසන්න කෙනෙක් වෙනුවෙන් කළ හැකි උපරිමදේ තිය නිසා එක ඉතාම වැදගත් මරණාසන්න කෙනෙකුට. ඊළඟට තියෙනවා මේ ප්‍රශ්නාතරම අනිත්‍ය මෙනෙහි කිරීම පමණක් සෑහේද කියලා. අපි ගැන කතා කරා ඉතාම වැදගත් අනිත්‍ය සිහි කරන එක හැබැයි එක ගොඩාක් ප්‍රයෝජනවත් එයා ජීවත් වෙලා ඉන්න කාලේ. ආයතන ගැන පංචුපාදානස්කන්දය ගැන පටිච්ච සම්පාද ගැන මේ අනිත්‍ය ගැන නිතර සිහිකරපු කෙනෙක් නම් මරණ මංච කියාට අනිත්‍ය සිහිකරද්දී අර වඩපු පුරුදු කරපු අරමුණ හිතට බලවත් වෙලා එනවා. ඊළඟට සුනේට්‍රා කුමුදුනේ මහත්මයගේ ප්‍රශ්නයක් තියෙනවා. තමා විසින්ම තව දිවි නසා ගැනීමක් ඊට මොහොතකට පෙර බුදුන් ඇඳලා පිනක් කරලා සියදිවි නසාගත්තෝ කුමක් වෙනවද කියලා හම මතක තියාගන්න සියදිවි නසා ගැනීමේදී එයාට තමන්ගේ ජීවිතය ගැන ලොකු කල කිරීම එපාවීම තමන්ගෙන් පලිගන්න හිතන අවස්ථාවක් එක්ක දේශයක් බලවත්තේ දැන් කෙනෙකුට හිතෙන්න්න පුළුවන් නෑ මම් සුගතියක හිත පිහිටවාගෙන මැරෙනවා ඔය වගේ අදහස් අපිටත් හිතිච්ච අවස්ථා තියෙනවා සමහර කාලව එකන්නේ අපිට සමහරලාට ධර්මය නොදන්න කාලවල ධර්මය නොදන්න කාලවල ගිහි කාලෙ ඊළඟට ධර්මීගෙන ගන්න මුල් කාලෙ
සමහරලාවට අපිටත් හිතිලති නමින් භාවනා කරලා සුගතිය හිත පිහිටවාගෙන මැරුණු සුගතිය අයි නේද කියලා. හැබැයි අපි ධර්මය ඉගෙන ගත්තහම ධර්මය ගැඹුරින් ඉගෙන ගන්නකොට අපිට තේරෙනවා ඒක මෝඩ අදහසක්. ඒ ධර්මය නෙමේ. ඒ නිසා හොඳට ඔබ බලන්න බොහෝ දෙනෙක් සියදිවි හානි කරගන්නේ. එක්කෝ මොකක් හරි වෛරයක් කේන්තියක් එක්ක. බොහෝ දෙනෙකුට එක්කො සමාජයට මෝන දෙන්න බැරි ඔන්න ප්‍රශ්නයක් ඇවිල්ලා. තමන් ලොකු මානසික පීඩනයක් තුළ කලකිරීමක් තුළේ පාවෙලා එතන බලවත් වෙන්නේ දවේශය. ඒ දවේශයෙන් තව කෙනෙක්ගෙන් පලි නොගත්ත වෙන්න පුළුවන් හැබැයි තමන් ගැන ලොකු වෛරයක් කේන්තියක් මන් ජීවත් වෙලා වැඩක් නෑ කියලා තමන්ට තමන් ගැන වෛරයක් කියෙනවා කේන්තිය. ඊළඟට සමහරය අනුන්ට පාඩමක් උගන්නන්න හිතාගෙන එතන තියෙනෙත් කේන්තියමයි. කෙනෙක් ගැන මොකක් හරි ප්‍රශ්නයක් දැන් ගොඩක් ඔය පෙම්වතුම් පෙම්වතියන් ඔය ආදරී කරන්න ගිහිල්ල ප්‍රශ්න ඇති වුණාට පස්සේ සමහරු එක්කො වහබොනු එක්කො දන්නන්න අමම් මැරුණට පස්සෙම්ට තේරෙයි මගේයාගේ අන්න එහෙම හිතනයින්නවා අපිට පේනවා සමහර මොකද අපි ගොඩාක් මිනිස්සු එක කතා කරනවා සමාජය ඇසුරු කරනවා ජීවිතේ නැති කරගන්න හිතන දරුව අපිට අඩාඩා කතා කරපු අවස්ථා තියෙනවා අපි ඒ අයගේ හිත හදලා තියෙනවා එනිසා අපිට තේරෙනවා ඒ අයගේ ආකල්ප සිතුම් ඒ වෙලාවෙන හැඟීම් ආවේග ෂණිකව සමහරේව කොච්චරනං ලාමක අදහස් තුළද ජීවිතයක් නැති කරන්න හිතන්නේ. එතකොට ඒ වගේ සමහරලාට කෙනෙක්ගෙන් පලිගන්න අමම් මැරුණට පස්සෙ උඹලට තේරෙ ඊට පස්සේ. එයා හිතනවා එයාගේ ජීවිතය නැති කරගෙන ඒ තුළ තව කෙනෙක් අඩනවා වැලපෙනවා දුකක් දීලා ඒකෙන් පලිගන්න. එතකොට ඒ අදහසෙන් තමන් ජීවිතය හානි කරගන්න හිතන. ඊළඟට සමහරය අපි දැක්ක වර්තමානි සමහරය වැඩි සිදුවීම එකන්නේ සමහරය ජීවිතය ගැන ලෙඩරෝග නිසා සමහරයි. සමහරයි හිතනවා මට මේ වගේ ඔපරේෂන් එකක් කරන්න තියෙනවා මට මේ වගේ ලොකු අසනීපයක් තියෙනවා ඒ ඔපරේෂන් එකෙන් පස්සේ මට ගොඩක් දුක්විදින්න සිද්ධ වෙන්න පුළ මං ගොඩක් මානසික වැටිලයින්න ඒ නිසා මං මේ කාගෙන්වත් පලිගන්න කරනවා නෙමෙයි මං මගේ ජීවිතේ මටයි අයිති ඒ නිසා මන් තීරණයක් ගත්තා මේ දුක්විදිනවට වඩා හොඳයි මට දැන් ඇති මේ වයිපා වෙලා තියෙන්නේ අන්න එහෙම හිතනවා. මතකතියාගන්න ඒ සිතුවිලි තුළත් හොඳට බලන්න තියෙන්නේ ලෙඩක් නිසා තමන් තමන්ගේ කයත් එක් ඇතිවෙච්ච කේන්තියක්. තමන් තමන්ගේ ශරීරයට වෛර කරනු. රෝගයක් තුළ ඇතිවන වේදනාවත් එක්ක ගැටිලා. තමන්ට තමන්ව එපා වෙලා. එතකොට ඒ නිසා මේ සියදිවි හානි කරගත්තිම කුසලේක හිත පිහිටවාගෙන බුදුන් ඇඳලා සියදිවි හානි කරගන්න පුළුවන් ආසන්න කුසලයක් බලවත් කරගන්න පුළුවන් කියන එක කරන්න පුළුවන් දෙයක් නෙමේ සාමාන්‍ය කෙනෙකුට. පෘතජ්ජන මට්ටමෙන් ඒක හිතන්නවත් පුළුවන් දෙයක් නෙවේ මොකද අපේ හිත මොකද මේ අරමුණ කියන එක සැනින් එන්න හිතට. මේ ගැන අපි මේ බුදුන් ඇඳගෙනම ඉන්නකොට එක පාට නිකං අපිට නොදැනී මැරෙන ඕනෙමේ මරණය කියන්න වේදනාවක් එක් දැ සමහරලාවට ඔබ බිල්ලි වැල දාගත්තයි දැකළ ඒ බෙල්ලි වැල දාගත්තට පස්සේ හිනාවීගෙන බොහොම සතුටෙන් පණ යනව නෙමේ බෙල්ල හිර වෙලා දංගලලා ඒ මැරෙනයට ගොඩක් දෙනකුට මළමුට්ට පහ වෙලා මැරෙන්නේ ඒ අයගේ උගුරු දන්න කැඩිල්ල බෙල්ල හිරවෙලා ඒ බෙල්ලවල දාගත්ත කෙනා දඟලනවා මේ හිරවෙනකොට ගලෝගන්න ගලෝගන්න අත උස්ස ගන්න බෑ එතකොට දඟලනවා ඒ දඟලනකොට බෙල්ල හිරවෙලා එතකොට ඒ තුළ අර ආයර ධර්මය සීකරගන්න වෙලාවක් නෙමේ එතන තියෙන වේදනාවක් එක්ක කේන්තියක්කෙන් ඒ නිසා සමහර වෙලාවට වෙඩිතියා ගත්තත් ඒ තුළ තප්පර ගානකට හරි වේදනාව ෂණික මැරෙනවා නෙමේ ඒ ඇතිවන වේදනාව ඇතුළේ ලේගලල දඟලලා එහෙම තමයි මැරෙන්නේ ඒ නිසා මොකක් හරි කෙනෙක් උපක්‍රමයක් හොයනවා කාටවත් වදයක් නැතු ම මැරෙන්න්න සමහර කෙනෙ තන්පල බෙහෙත් පැති ගොඩක් බීල ඔබ බලන්න බෙහෙත් පැති බීල මැරෙන්න්න හිතනයි ඒ මැරෙන්න්නෙත් මුළු ඇගේ ඇතුළේ විශාල වේදනාවක් එක්ක ඇස්සැර ගන්න බෑ කතා කරගන්න බෑ මුළු ඇගම හිරවෙලා ඇඟ පුපුරනවා වගේ අර බේත් සැරට එහෙම තමයි මැරෙන්නේ නැතු නිකම් සාන්ත සුවයෙන් නින්දට ගිහිල්ල මැරෙනවා නෙමේ ඒ නිසා ජීවිතය හානි කරගන්නවා කියන්නේ තමන් තමන්ගෙන්ම පලිගෙන තමන් සිය කැමැත්තෙන් අපායට පනිනවාගේ වැඩ ඒ නිසා වැදගත්මදේ ලැබිච්ච මනුස්ස ජීවිතය වටිනාකම තේරුම් ගන්න
අපි මේ මනුස්ස ජීවිතයක් ලබල තියෙන බුද්ධ ශාසනයක් පවතින කාලෙක. ඒ නිසා කොහොම හරි පුළුවන් තරන් ඔබේ ජීවිතය රැකගෙන ඒ මොහොතේ හරි පිනක් කරගන්න බුදුගුණ ටික හිතන්න සිල් රකින අඩාඩා හරි කමන්නෑ සිල් රකින්. මේ ජීවත්වෙන සුළු කාලෙ අපිට ලොකු ආවිසක් නෑන අවුරුදු 60-70ක් අද ජීවත්වෙන් ආවිශතියෙන්. ඔය සුළු කාලය තුළ කොහොම හරි ජීවිතයේ ධර්මය තුළ රැකගත්තු. සංසාරයේ එතනින් එහාට කල්ප ගණන් තමන්ට සුගති සහිතව නිවන කරා යන විදිිය යහපත් සැප විපාක ලබන්න පුළුවන්. හැබැයි අර සුළු මොහොතක දවේශයක් වෛරයක් කේන්තියක් තුළ සියදි විහානි කරගන්න කෙනා කල්ප ගණන් දුක්විඳවිඳ අපායකට වැටුනොත් මොන තරම් කාලයක්ද. ඒ නිසා මේ සසර ගමන බය දකින්න බනාහන්න ධර්මය දන්න කෙනා නං ධර්මය සිහි කරන කෙනා සංසාර ගමනේ බය දකින කෙනා කවදාවත් තමන්ගේ ජීවිතය නැති කරගන්න හිතන්න. එයා දන්නවා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය වටිනාක. කොච්චර දුල්ලබ මනුස්ස ජීවිතය අද තමන් ලබලතිය. බුද්ධ ශාසනයක් ලැබිච්ච කාලෙක. ධර්මය ඇහෙන ෂණ සම්පත්තිය තියෙන කාලෙක මනුස්ස ලෝකෙටාවේ. අන්න එකෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න දක්ෂවේ. ඒ නිසා තව කෙනෙකුට කවුරු හරි ඔබ දන්න කෙනෙක් හරි එවැනි මෝඩ තීරණවලට එනවනම් ඒ අය පුළුවන් තරම් මේ අපාය බය ඇති කරවලා ධර්මය තුළින් ඒ අයව කියලද. ඒ තුළ ඔබට පුළුවන් තව කෙනෙගේ ජීවිතයක් බේරගන්නවා වගේම ඒක ඔබටත් ලොකු පිනා. කෙනෙකුට ජීවිතයක් බේරගන්නවා කියන්නේ දානයන් අතර ජීවිත දානය ලබා දෙන එක විශාල පිනක් ඔබට. ඊළඟට පිංහතුනේ ඔබේ ප්‍රශ්න ඇස්වරෙන් ඊළඟට අහලා තියෙනවා රේනුකා ලියනගේ මහත්මිය අවසරයි ගෞරෝණය ස්වාමීන් වහන්ස කෙනෙකු එකවරම මරණයට පත්වෙන විට එයාට එකවරම සිතට සිතුවිලි පැමිණෙනවාද කියලා හන්. ඒ තර අපි කලින් කතා කරා වගේ තමයි අපි හිතමු දැ මෙහෙම බෝම්බයකින් මැරේ සමහල්ලාවට එයා නොදන්නවා වෙන්න පුළුවන්. එයා දන්නේ නෑ යා මේ ආදැම් මම් මැරෙන්න්න සූදාරග මේ තව පොඩ්ඩකි මෙහෙම බෝම්බයක් පුුණ යමකුත් දන්නේ නෑ. අපි දන්නවා පහුගේ කාලවල අපේ රටේ තිස් සවුරුද්දක් පැවතිච්ච යුද්ධ කාලය. බස්වල කෝච්චිවල කොච්චරරං බෝම්බ පිපිරුවද. කොච්චර අහිංසක මිනිස්සු කී දෙනෙක් ඒවැ මිය ගියාද. එතකොට ඒ වගේ කෙනෙක් සමහරලාවට හිතුවේවත්න. සනිකව බෝම්බයක් තුළ මරණයට පත්තන හැබැයි මතගතියාගන්න තප්පර මේ සිතුවිලි මොනතරම් වේගෙන්ද ක්‍රියාත්මක වෙන්න. අපේ හිත නොදන්නවා අර හිතේ අරමුණක් නැති තැනක් නෑ. හැම මේ සිතුවිලි පරම්පරාවක් යන්න අපි කතා කරා භවාංග චිත්ත පරම්පරාව. චිත්තක්ෂණය කියන එක අපිට කියන්න උපමාවක් නෑ. අභිධර්මි මේ සිතුවිලි චිත්තක්ෂණයක් පාසා මේ සිතුවිලි ධාරාව ගමන් කරන හැටි. මේ චිත්තක්ෂණය බුදුහාමුදුරුව මේ විස්තර කරනකොට මේ අටුවාවල පවා අපි නික සාමාන්‍යකි නොන අසුරු සැනක් ගහන වෙලාව. ඇසිපිය හෙලන වෙලාවක් අපි එහෙමනි සාමාන්‍ය ඉතාම ස්වල්ප වෙලාවක් කියන්න. එතකොට ඇසිපිය හෙලන මොහොතකෙනොත් ලක්සෙම් පංගුවක් කියලවත් අපිට වෙලාවක් සුළු වෙලාවක් පෙන්න්න බෑ. ඒ තරම් වේගෙන් සිතුවිලි ගලාගෙන යනවා කිය. ඒ නිසා මේ සිතුවිලි ධාරාව මේක ගලාගෙන යන ගංගාවක් වගේ සිතුවිලි ධාරා චිත්ත පරම්පරා යම් මොහොතක එයාගේ ජීවිතය නැති වෙනවාද ඒ මොහොතේ අවසාන මොහොත යාගේ හිතේ පවතිච්ච සිතුවිල්ල තමයි ඒ මොහොතේ චුති සිත බවට පත්තේ. ඊට අනුව කර්මාන්රෝපීව ප්‍රතිසන්ධි චිත්තයක් කොහේ හෝ එයාට පහළවෙන. ඒ අරන්න යා මේ කෙනෙක් හිතෙන්න්න පුළුවන් අයා දන්නේ නෑ මැරෙනකට ඒ නිසා යාට උපතක් නෑ කියල එහෙම නැතුවනෑ. ඉපදීම නැති කරන්න තියෙන එකම මාර්ගය තන්හාාව ප්‍රහාණය කිරීම විතරයි. සිතුවිලි නැති කරන එක නෙමේ. තන්හාාව ප්‍රහාණය කිරීම. තන්හක්කයෝ රාධ නිබ්බාන. මේ හැම සිතුවිල්ලක් එක්ක මේ රූප සබ්ද ගන්ධ රස පහස පංච කාමයන්නෙක් පංච උපාදානස්කන්දය එක්ක ආයතන හය ගැන අවිද්‍යාව නැති කරා කියන්නේ ඒ අවිද්‍යාව තුළ හටගන්න තන්හාාව ප්‍රහාණය වෙන. තන්හක්කයෝ රාධ නිබ්බාන.
ඒ තන්හාාව නැති කිරීමමයි නිවන කියල බුදුරජාණන් වහන්සේ අපිට පෙන්න්න. ඒ පිණි සානුගමනය කරන්න තියෙන මාර්ගය මේ ෂණික ක්‍රම නෑ සිය දිවිහානි කරගන්න එක වන්න එක පාරට නික සිතු ඉල්ලක් නැතුව මැරෙන ක්‍රමවත් එහෙම ක්‍රමණය නිවන් දකින්න. නිවන් දකින්න තියෙන එකම මාර්ගය තමයි ඒ කායන අයම් භික්කවේ මක්ගු මහනන එකම මාර්ගයක් තියෙනවා. සත්තානං විසුද්ධිය කෙලෙසුන්ගේ අපිරිසිදු වෙලා ඉන්න සත්වයන්ගේ හිත් කෙලෙස්වලින් පිරිසිදු කරගන්න. සෝක පරිද්ධවාන සමතික්කමයි සෝක වැලපීම්වලින් නිදහස්වේ දුක්ක දෝමනස්සානං අත්හංගමය කායික මානසික දුක්දුම්න්නස්වලින් නිදහස්වෙන් නිබ්භානස සච්චි කිරියාය නිවන සාක්ෂාත් කරගන්න. ඒකම මාර්ගයේ සතර සතිපට්ඨානය වැඩීම ආර්යෂ්ඨායක මාර්ගයේ වැඩීම නිවනට තියෙන එකම මඟ ආර්යෂ්ඨායක මාර්ගය ඒ මාර්ගය වඩනවා කියන්නේ සත්තිස් බෝධි පාක්ෂික ධර්ම යොබ වඩන්න. ඒ නිසා අන්නේ මාර්ගය වඩන් ඉතිං අද දවස ඔබට අපි කතා කරේ කියලා දුන්නේ ජීවිතයේ තීරනාත්මක තැනකදී. මරණාසන්න මොහොතේ ඉති මේ අතර අද ප්‍රශ්න තව ගොඩාක් තියෙනවා. තෝරගත් ඔබේපු ප්‍රශ්නාතර ප්‍රශ්න ගොඩාක් තියෙනවා නමුත් කාල වෙලාවත් එක්ක අපි අද දවසි සාකච්ඡාව මෙතනින් අවසන් කරන මේ ප්‍රශ්නත් ඊළඟ දවසේරිත දවසට අපි අරගෙන තවත් දුරටත් මේ මරණ මංචකය තුළ සිහිය පිහිට ඕන හැටි මරණාසන්න කෙනෙක් ඉදිරි ඔබ හැසිරෙන් ඕන හැටි. ඊළඟට මරණාසන්න කෙනෙකුට බලවත්වෙන කර්ම ඊළඟට ඒ අයට මතුවෙන ගති නිමිති ඊළඟට උපත කරා යන්න ආකාරය අපි ඔය වගේ කරුණු ගොඩක් ඔබට තේරෙන විදිහට ප්‍රායෝගිකව සරල සමාජ සිදුවීන් සමාජ උදාහරණ ඔබට තියෙන ප්‍රශ්නයක අපි කතා කරමු. එතකොට ඔබට ගොඩාක් මේ ධර්ම කරුණු ඔබේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. ඉති ඒ පිණිසයි අපි මේ පේස්බුක් පේජ් එක ඔස්සේ ඔබට මේ ධර්ම සාකච්ඡාවාරගෙන එන්නේ. ඉතින් ඔබට මොකද අපි දන්නවා මේ වෙන්නකොට තවමත් අපිට යන්තන් අපේ රටේ මේ වසංගත තත්ත්වය දැන් අඩුවේගෙන ගියාට ලෝකෙ පුරාවේගෙන් තාම පැතිරෙනවා. අපේ අසල් වැස ඉන්දියාව ගත්තොත් වේගෙන් පැතිරීගෙන යන. දවසකට අද ලෝකෙ එක දවසක් තුළ අලුතෙන් ආසාධිතයන් 40,000ක් 50,000ක් අතර පිරිසක් දවසකට අලුත් ආසාධිතයන් ලෝකෙ පුරා රෝගයට ගොදුරු වෙන. තිය නිසා කවදහෝ එන්නතක් හොයාගන්නත් එක් මේ ප්‍රශ්නයත් එක් අපිට ලෝක ජීවත්වෙන්න වෙන. ඒ අතින් අපේ රටේ ජීවත්වෙන ඔබ බොහොම වාසනාවන්තයි නමුත් මේ ධර්ම සාකච්ඡා වහන බොහෝ දෙන අපි දන්නවා අපේ මේ පේස්බුක් පේජ් එකත් එක්ක දැනට ලක්ෂ 5කට එහා විශාල පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඒ වගේ මේ වැඩ සටහන අපේ YouTube නාලිකාවට ඇතුල් කරනවා ඒ වගේම තව අන්තර්ජාලය ඔස්සේ බොහෝ පිරිසක් මේක බෙදාහරිනවා ගොඩක් අය බණහනවා මේ ප්‍රශ්නවලද අපි දකිනවා ගොඩක් මැද පෙරදික රටවල අසරණ වෙලායින් අපේම ශ්‍රී ලාංකිකායගේ ප්‍රශ්න තියෙනවා යුරෝපයාගේ ප්‍රශ්න තියෙනවා ඇමරිකාවයාගේ ප්‍රශ්න තියෙනවා ගොඩක් අයගේ විදේශ රටවල් වල ඉඳ අපිට ප්‍රශ්න යොමු කරනවා ති මේ මොහොතේ අප්‍රමාදී වෙන්න අපිට මේ ලෝකයේ මේ ඇතිවෙන වියසන විපත් අපි ජීවත්වෙන් අපිට ඕන විදියට පාලනය කරන්න පුළුවන් ලෝකික නෙමේ මේ සියල් අනිත්‍යයි දුකයි අනාත්මයි අප්‍රමාදිය කුසල් වඩන් ඒක තමයි අන්තිම බුද්ධ වචන ති ඔබ හැම දෙනාටමත් මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ අප්‍රමාදීව කුසල් දහම් දියුණු කරගෙන උතුම් ධර්මයම දියුණු කරගන්න වාසනාව ලැබේවා 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 කියල අපි ආශිර්වාද කරනවා. සියලු දෙවියෝ සාධ කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවියස ඉසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත්වේවා කියල සාධ කියල පින් දෙන්න ති ඔබ හැම දෙනාටමත් සියලු දෙවියන්ගේ පිහිට රැකවන සැලසේවා විශේසිෙන් අපි ඉදි කරන බක්කුල මහාසෑයි බක්කුල මහරහතන් වහන්සේගේ ආශිර්වාදය තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදය නිදුක් නීරෝගී සම්පත්තිය දීර්ඝායු සම්පත්තිය ධර්මාවබෝධීම ලැබේවා ලැබේවා කියල අපි ආශිර්වාද කරනු. හැම දෙනාටම තෙරුවන් සරණයි.